හරි. එතකොට කානෝසිතියම් භාවිතයෙන් බූලිය ප්‍රකාශ සරල කිරීම ගැන තමයි අපි කතා බහ කරේ. මෙතනදී අපි කතා බහ වුණා මේ කානෝසිතියමක් කියලා කියන්නේ නැත්නම් K-map එකක් කියලා කියන්නේ යම්කිසි ප්‍රකාශයකට අදාළව සරල ප්‍රකාශයක් බවට පත් කිරීමට යම්කිසි ප්‍රකාශයකට අදාළව තියෙන ලොකු දීර්ඝ ප්‍රකාශනයක් සරල ප්‍රකාශනයක් බවට පත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් එක්තරා විධික්‍රමයක් කියලා තමයි මේ කතා බහ වුනේ. right අපි දැන් මූලිකව මේ ගැන කතා බහ කරනකොට කතා බහ කරා බූලිය බීජ ගණිතයේ නීති රීති පාවිච්චි කරලා ප්‍රකාශනයක් සරල කරන්න. දැන් බූලිය බීජ ගණිතයේ නීති රීති අරගත්තම ඇත්තටම ඕකලන්ට කැමැති කෙනෙක් ඕනම જાතියක ප්‍රකාශනයක් සරල කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි අපි K-map එකකට අදාළව අරගත්තොත් K-map එකකින් අපිට පුළුවන් වෙන්නේ සම්මත SOP ප්‍රකාශයක් හෝ POS ප්‍රකාශයක් සරල කිරීමට ලක් කරන්න. right එතකොට මම මෙතෙන්දී ඔයගලන්ට කිව්වා ප්‍රකාශනයක් සරල කලින් ටීචර් ෆෝන් එකේ හෝම් බටන් එක ඔබන්න කොහොමද? පොතේ මයික් ටික දැන් WhatsApp එකට යනකොට ටීචර් පොතේ මයික්ස් ටික පොඩ්ඩක් මියුට් කරගන්න. right එතකොට මෙතනදී අපි කතා බහ වුණේ මුලින්ම ප්‍රකාශනයක් දීලා තිනකොට මොන જાතියේ K-map එකක්ද අඳින්න කියන. මෙතනදී මම කිව්වා ප්‍රකාශනයේ තියෙන විචල්්‍ය ගාන සලකලා බලලා අඳින K-map එක තීරණය කරගන්න කියලා. right විචල්්‍ය දෙකයි නම් ගුණා જાතිය බලලා අරන් ඉන්නේ කියනවා 2/2 ඉතින් ඒ වාටි විතරක් කාලා මානවක තියෙන්නේ. පුතේ මයික්ස් ටික ගැන නම් චුට්ටක් සැලකිලිමත් වෙන්න වෙනවා. මට නිතරම කියන්න බෑ මයික් එක මියුට් කරගන්න කියලා. right හරි. එතකොට 2/2 K-map එකක් අඳින්න වෙන්නේ විචල්්‍ය දෙකක් ප්‍රකාශනයේ තියෙනකොට ප්‍රකාශනයේ විචල්්‍ය තුනක් තියෙනකොට අපි 2/4 K-map එකක් අපිට අඳිනවා. කොටු 8ක් තියෙන කෙනෙක්. ප්‍රකාශනයේ විචල්්‍ය 4ක් තියෙනකොට අපි 4/4 K-map එකක් පාවිච්චි කරනවා. කොටු 16ක් තියෙන K-map එකක්. right එතකොට අද අපි කතා කරනවා කොහොමද මේ K-map එකක මේ නාමකරණය කරගන්නේ කියලා. මේ විදිහට මේ උඩින් තියෙන නම් ටික කොහොමද අපි පාවිච්චි කරගන්නේ කියන එක. right හරි. එතකොට අද අපි පොඩි අනුමාත්‍රකාවක් දාගමු. කානෝසිතියමක් නාමකරණය. right එතකොට කානෝසිතියමක් නාමකරණය කරනකොට ඕගල්ලන්ට තියෙන 2/2 කානෝසිතියමක් නාමකරණය කිරීම හරිම ලේසි. right ඒක අපිට ලොකු ලොජික් එකක් හිතා ගන්න දෙයක් නැහැ. right උදාහරණයක් විදිහට මම අර කලින් අරගත්ත උදාහරණෙම ගත්තොත් මේකම අපි හිතුවොත් right මේ ප්‍රකාශයම අපි හිතුවොත් මේ ප්‍රකාශයේ විචල්්‍ය දෙකයි තියෙන්නේ. එතකොට තිරස් පැත්තට එක විචල්්‍යයකුත් සිරස් පැත්තට එක විචල්්‍යයකුත් පාවිච්චි කරලා අපිට පුළුවන් නාමකරණය කිරීම කරන්න. right මම මෙතන උදාහරණයක් විදිහට ඕගලන්ට අරගත්තොත් එන්න මේ ආකාරයේ ප්‍රකාශනයකට අදාළ K-map එක නාමකරණය කිරීම. right යන ප්‍රකාශයේ K-map නාමකරණය
right මෙතනදී අපි කරන්නේ මොකද්ද අපි විචල්්‍ය දෙකක් තියෙන නිසා අපි අඳිනවා 2x2 matrix එකක් මෙතන අපිට විචල්්‍ය විදිහට එන්නේ x කියන විචල්්‍යයයි y කියන විචල්්‍යයයි right එතකොට නාමකරණය හරි ලේසි මෙතනට අදාළව අපි මේ කොටුවට අදාළව x කියලා අරගත්තොත් ඊළඟ කොටුවට අදාළව අපිට ලියන්න තියෙන්නේ x bar right එතකොට ඕකේ නීතියක් නැහැ මුලින් x ලියන්න ඊට පස්සේ x bar ලියන්න කියලා. ඔයා මුලින් x bar ලිව්වොත් ඊට පස්සේ x ලියන්න පුළුවන්. ඔය විදිහටම මේ තියෙන තැන් දෙක ගැන හිතුවොත් මෙතන y කිව්වා මෙතන y bar අරගන්න පුළුවන්. right එහෙමත් නැත්නම් ඕකේ අනිත් පැත්ත. මුලින් y bar ඊට පස්සේ y කියලා ගන්න පුළුවන්. අපි මෙතනදී කරන එකම දේ තමයි මේ අපි පාවිච්චි කරන විචල්්‍ය ටික නිවැරදි ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් K-map එකේ කොටු වලට කියන්නේ තීරු සහ පේලි වලට අදාළව නාමකරණය වෙනවාද කියන එක හදාගන්න එක. right එතකොට මේක AB තිබ්බොත් එක තීරුවක A අනිත් තීරුවේ A bar. පේලි වලට අපි B bar ගත්තොත් එක තීරුවක B අනිත් තීරුවේ B bar. ඒ වගේම තමයි මේ නාමකරණය සිද්ධ කරාම මේ එක කොටුවකට K-map එකේ එක කොටුවකට එයාට කතා කරන්න පුළුවන් නමක් නැත්නම් එයාව රිෆර් කරන්න පුළුවන් නමක් තියෙනවා. එතකොට අපිට මේ කොටුව නම් කරන්න පුළුවන් x.y කොටුව කියලා. හේතුව එයාට අදාළ වෙන්නේ x සහ y කියන විචල්්‍ය දෙක. right ඊළඟට මේ දෙවෙනි කොටුව මට කියන්න පුළුවන් x_y කියලා. එයාට දාලා වෙන්නේ x_y y කියන එක. ඊළඟට මේ පළවෙනි තීරුවේ දෙවෙනි කොටුව මට කියන්න පුළුවන් x.y bar කියලා. අදාළ වෙන්නේ x සහ y bar. අන්තිම එක අපිට කියන්න පුළුවන් x bar dot y bar කියලා. right අදාළ වෙන්නේ x bar කෙනයි y bar කෙනයි. පැහැදිලිද? ඔව්ලමයි ළමයි පැහැදිලිද? right තරුක කොතනද පැහැදිලි නැත්තේ බදේ? හරි right කොටවතුල ටික ගන්න විදිහ මම ආයෙ පෙන්නන්නම්. ඔන්න අපි ආයෙ කතා කරමු. right දැන් මට කියන්නකෝ මේ කොටුවට අදාළව තීරුව නම් කරලා තියෙන්නේ මොන විදිහටද? පේලිය නම් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. මේ කොටුව ගත්තම ඒ කොටුවට ඉහළින් තීරුව තියෙන්නේ මොන විදිහටද? පේලිය තියෙන්නේ මොන විදිහටද? මෙයා. ඔව් තීරුව තියෙන්නේ මොන නමින්ද? තීරුව කියලා කියන්නේ මෙයානේ. නේද?
ඒතර තීරුවේ නම තමයි x. right? පේලියේ නම y. නේද? එතකොට x සහ y එකතු වෙන තැන තමයි මේ තැන. නේද? අපි x වලින් ඉඳලා ඉරක් ගැහුවොත් y වලින් ඉඳලා ඉරක් ගැහුවොත් එදෙන එකතු වෙන තැන යොතන. ඒක නිසා තමයි මෙතනට x.y කියලා පාවිච්චි කරන්නේ. පැහැදිලිද? right එක නිතරම අපි dot එකකින්, ඒ කියන්නේ and එකකින් තමයි සම්බන්ධ කරන්නේ. ඕක පැහැදිලිද? හැමෝම කන්ෆර්ම් කරන්න. right. ඔව් තරොක් නුවන්ත පැහැදිලිද? ඔව් තරොක් අපි ඩොට් එක විතරයි පාවිච්චි කරන්නේ. and එක විතරයි පාවිච්චි කරන්නේ. right? හරි. ඊළඟට බලන්නකො මෙයා මෙතනදී කවුද ක්‍රොස් වෙන්නේ? x bar කියන තීරුව තියෙනවා. y කියන පේලිය තියෙනවා. නේද? ඒක නිසා මෙයාට දාලා වෙන්නේ x bar dot y. x bar කියන තීරුවයි y කියන පේලියයි. නෑ නුවන්ත අපි ඩොට් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මම කියවනේ K-map වලින් අපිට විසඳ ගන්න පුළුවන් වෙන්නේ SOP සහ POS ප්‍රකාශ විතරයි. එතකොට මුලින් අපි කතා කරන්නේ කියන්නේ K-map එක බහුලව කතා බහ වෙන්නේ SOP ප්‍රකාශ වලට. අපි අන්තිමට කතා කරනවා POS ප්‍රකාශයක් කොහොමද විසඳගන්නේ කියලා. clear ද? right. එතකොට මේ තුන්වෙනි එක්කලා මෙයාම කොහොමද දෙන්නේ? එයාට අයිති වෙනවා මේ තීරුව සහ මෙන්න මේ පේලිය y bar කියන පේලිය. x කියන තීරුව y bar කියන පේලිය. right? එතකොට අපිට මේක කියන්න පුළුවන් x dot y bar කියලා. ඔය විදිහටම මෙයත් කියන්න පුළුවන් නේ. x bar කියන තීරුවයි y bar කියන පේලියයි තමයි උදව් වෙන්නේ. මේක කියන්න පුළුවන් x bar dot y bar කියලා. දැන් පැහැදිලිද? right. හරි. ඔය බොහොම හොඳයි ඔය කියන එක ළමයි. එතකොට ඔයගොල්ලෝ වැඩේ ක්ලියර් කරගෙන ඉස්සරහට යන්න. හරි. ඒ වගේම තමයි අපිට මේ අකුරු විචල්්‍ය වලින් පෙන්නලා තියෙන එක අපේ ඉලක්කම් ටික පාවිච්චි කරලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ x කියන එක අපි 1 කියලා නිරූපණය කරනවා.
x bar බිඳුව කියලා නිරූපණය කරනවා. ආයෙත් y කියන එක්කෙනා 1 කියලා නිරූපණය කරනවා. y bar බිඳුව කියලා නිරූපණය කරනවා. එහෙම බැලුවොත් මේ කොටු වලට එන 1 සහ බිඳුව වල තියෙන රටාවන් බලන්න. මෙයාට එනවා 1.1. මෙයාට එනවා බිඳුව ඩොට් 1. මෙතන එනවා 1 ඩොට් බිඳුව. මෙතන එනවා බිඳුව ඩොට් බිඳුව. එක බිඳුව ආපු විදිය පැහැදිලිද? right. හරි. හොඳයි. අපි මේක ඇඳගමු. දැන් හොඳට මතක තියාගන්න මේ නාමකරණයට අදාළව මම මේක මෙහෙම විස්තර කරාට දැන් K-map එක අඳිනකොට අපි කොටුව ඇතුලේ මේ දේවල් ලියන්න යන්නේ නැහැ. right? K-map එක අඳිනකොට අපි මේ කොටුවල තියෙන විචල්්‍යයගය තීරණය කරගන්නවා මේ පේලිවල සහ තීරුවල ලියලා තියෙන අගයන් වලින් විචල්්‍ය වලින් ඒවා එක බිඳුව අතර සම්බන්ධතාවය මේ විදිහට එක බිඳුව වලින් තේරුම් ගන්නවා. එහෙම නැතුව කොටුව ඇතුලේ ලියන්නේ නැහැ. right? හරි. මේක ඇඳගමු කොටක් කාලේ එහෙනම්. කානෝසිතියම් නාමකරණය කිරීම. නාම මෙතන උඩ නමයි K-map එක නාමකරණය වන ආකාරය. ඉවර නම් කියන ළමයි
ඉවරද ළමයි? He's upstairs. Right. තාම ලියා ගන්න කෙනෙක් ඉන්නවද? Sia is upstairs. So I want to see him. he will come. Why is he coming? Can I have a bite? Thank you. තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. දැන් ඊළඟට අපිට තියෙන්නේ K-maps chart දෙක වෙන්නේ 2/4 එකයි 4/4 එකයි. ඒ කියන්නේ 4 දෙනෙක් නම් කරගන්න එනවා. අන්න එතනදී ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද නාමකරණය කරන්නේ කියන එක. right? ළමයි මේ K-map එක ගාව පුළුවන් නම් වරහන් විතර දාගන්න ළමයි 2/2 K-map කියලා. එතකොට ඔයගොල්ලෝ නැවත බලනකොට ඒක ක්ලියර් වෙයි මේ 2/2 එකක් තමයි මේ කතා බහ කරලා තියෙන්නේ කියලා. right? දැන් දෙවෙනි උදාහරණේ මම අරගන්නවා මෙන්න මේ ප්‍රකාශනය. right? එතකොට මෙන්න මේ ප්‍රකාශනය ගත්තොත් right? එතකොට මෙතනදී අපිට ඕන වෙන්නේ 2/4 K-map එකක්. මෙතනදී වැඩේ ටිකක් පරිස්සමට කරන්න ඕන ළමයි. මේක විභාග ප්‍රශ්න වලදී අහලා තියෙනවා එක සැරයක් දෙසරයක්. මේ වැඩේ ඔයගොල්ලෝ හරියට දන්නවද කියලා බලන්න. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ අඳින K-map එක කොටු 8ක් සහිත එක්කෙනෙක් 2/4 K-map එකක්. මේක තව චුට්ටක් ලොකුට අඳින්නම්. right? එතකොට අපේ ප්‍රකාශනයට අදාළව ප්‍රකාශනයේ ඉන්නවා PQ R කියන විචල්‍ය තුනක්. එතකොට පැහැදිලිවම මේ K-map එකේ දිග පැත්තට විචල්‍ය දෙකක් ගන්න වෙනවා. මොකද එක විචල්‍යයකට කොටු දෙකක් ඕනේ. ඒක නිසා P අකුරයි Q අකුරයි මම අරගන්නවා තිරස් පැත්තට. R අකුර මම අරගන්නවා සිරස් පැත්තට. right? එතකොට මට R කියන කෙනා කිසිම ගැටලුවක් නැතුව නාමකරණය කරන්න පුළුවන් මේ K-map එකේ. මෙතන ඉන්නේ R, මෙතන ඉන්නේ R බා කියලා. අවශ්‍ය නම් එකේ අනිත් පැත්තට යන්නත් පුළුවන්. මෙන්න මේ තිරස් අතට නාමකරණය කිරීම තමයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දැන්. තිරස් අතට නාමකරණය කරනකොට පළවෙනි දේ තමයි අපිට කැමැති කම්බිනේෂන් එකකින් පටන් ගන්න පුළුවන්. right? එතකොට
තිරස් අක්ෂය නාමකරණයේදී කැමැති සංයෝජන යුගලයකින් right කැමැති සංයෝජන යුගලයකින් ආරම්භ කරන්න. ඒ කියන්නේ දැන් අපි truth table අඳිනකොට right මතකනේ විචල්්‍ය දෙකක් තියෙනකොට අපි මේ විචල්්‍ය දෙක අරගත්ත විදි හතරකට බිඳුව 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 1 1 බිඳුව 1 1 right ඊළඟට අපි max term min term ලියනකොට min terms ටික ලියනකොට SOP ප්‍රකාශය සඳහා min terms ලියනකොට අපි යම් සංයෝජනයක් විචල්්‍ය වලට අදාළව නිරූපණය වෙන්නේ කොහොමද කියලා කතා කරා. එතනදී බිඳුව 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 කියන කෙනා අපිට a bar dot b bar dot c bar කියලා නිරූපණය කරන්න පුළුවන්. right ඔන්න ඔතන වගේ අපි දැන් මේ විචල්්‍ය දෙකකින් මේ වැඩේ කරන්නයි මේ හදන්නේ. right ඇයි කරන්නේ කියන එක දැන් තව ටිකකින් ඔයගලන්ට තේරුම් ගන්න. p හා q ගේ අරගන්න තියෙන පුළුවන් සංයෝජන හතරක් තියෙනවා. එකක් තමයි pq right අනිත් එක pq bar I want to try to do that. අනිත් එක p bar q. Let me. that is in the class also right ඊළඟ එක p bar q bar මෙන්න මේ හතර දෙනා මේවා තමයි සංයෝජන හතර වෙන්නේ. දැන් ඔය හතර ඕගල්ලන්ගේ හිතුමනාපෙට මෙතන ලියන්න බෑ. මේ හතර දෙනා තමයි එන්නේ. ඕගල්ලන්ගේ හිතුමනාපෙට ඕකොතන ලියන්න බෑ. ලියන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. හරි මුලින් මට කන්ෆර්ම් කරන්න මේ මෙන්න මෙහෙම හතර දෙනෙක් ලියන්න පුළුවන් කියන එක පැහැදිලි නේද කියන එක? right හරි දැන් අපි බලමු කොහොමද මේ හතර දෙනා ලියන්නේ කියන එක. හරි සර් ළමයි මෙතන මේක පහළට ඇවිල්ලා තියෙන නිසා undo කරන්න යනකොට sharing off වෙනවා. හරි ඔන්න මුලින් ඔයගොල්ලෝ කැමති තැනකින් පටන් ගන්න. අපි p.q කියන කෙනාගෙම පටන් ගමු. p.q. ඉතින් පළවෙනි තීරුව කැමැති සංයෝජන යුගලයකින් ආරම්භ කරන්න. ඊළඟට දෙවෙනි තීරුවට යනකොට ඔයාට කැමැති වේරියබල් එකක් එයාගේ විරුද්ධ තත්ත්වයේ බවට පත් කරන්න පුළුවන්. මොකද්ද විරුද්ධ තත්ත්වය කියලා කියන්නේ? ඔයාට අවශ්‍ය නම් p වල එක්කෙනා p bar බවට පත් කරන්න පුළුවන්. right මොකද මේ තප්පරකින් ළමයි බෝඩ් එකේ මොකක් කර ගැටුවා.
right එතකොට කැමැති සංයෝජන යුගලයකින් අපි මේක වඩා හොඳයි මේ විදිහට ලියාගත්තොත් යුගලයකින් පළමු තීරුව නම් කරන්න දෙවෙනි තීරුවට යනකොට කරන්න ඕනේ කැමැති විචල්‍යයක් කැමැති එක විචල්‍යයක් එයාගේ විරුද්ධ විචල්‍ය බවට පත් කරනවා අනිත් විචල්‍ය වෙනස් නොකර තියන්න ඕනේ දෙවන තීරුව නාමකරණයේදී පළමු තීරුවේ සංයෝජනය සංයෝජනයෙන් කැමැති එක් විචල්‍යයක් එහි අපි අරගමු එහි විරුද්ධ අවස්ථාව කියලා ඉස්සරහින් අපල දෙවෙනි තීරුව නාමකරණයේදී පළමු තීරුවේ සංයෝජනයේ කැමැති එක් විචල්‍යයක් එහි ප්‍රතිවිරුද්ධ තත්වයට මාරු කර අනෙක් විචල්‍ය අනෙක් විචල්‍ය තිබුණු තත්වයම නැත්නම් පෙර තත්වයම තබා ගන්න ඕනේ දෙවන තීරුව නාමකරණයේදී පළමු තීරුවේ සංයෝජනයෙන් කැමැති එක් විචල්‍යයක් එහි ප්‍රතිවිරුද්ධ තත්වයට මාරු කර අනෙක් විචල්‍යය පෙර තත්වයෙන්ම පවත්වා ගන්න right ඒ කියන්නේ මොකද්ද අපි පළවෙනි එකේන පටන් ගත්තේ PQ කියලා දෙවෙනි තැනට යනකොට ඔයාට P ව P බා කියලා ලියන්න පුළුවන් එහෙම ලිව්වොත් Q ව වෙනස් කරන්න බෑ Q Q විදිහටම පාවිච්චි කරන්න ඕනේ නැත්නම් Q කියන එකේන Q බා කියලා ගන්න පුළුවන් එතකොට P ව වෙනස් කරන්න බෑ right එතකොට මම මෙතන P ව වෙනස් කරනවා P බා කියලා dot Q කියන එක නා change වෙන්නේ මොකද කලින් එකේ Q Q විදිහටමයි හිටියේ right එතකොට P P බා වුණා Q ට වෙනසක් වුණේ right ඔය ස්ථානයෙන් ඔය තීරුවෙන් ඉස්සරහට තව දෙන්නයින් නම් කරගන්න තියෙන්නේ ඔය තීරුවෙන් ඉදිරියට යනකොට කියන්නේ තුන්වෙනි තීරුව නාමකරණය කිරීම සහ ඊට ඉදිරි තීරු නාමකරණය කරනකොට තුන්වෙනි තීරුවේදී අපි කරන්නේ පෙර සංයෝජනයට අදාළව තත්වය වෙනස් කරගත්තේ නැති එක්කෙනාව දැන් වෙනස් කරගන්නවා තත්වය වෙනස් වෙච්ච කෙනාව ඒ විදිහටම තියාගන්න right මම ඒක ලියලා ඉන්නම්
තෙවන තීරුවේ සිට ඉදිරියට නාමකරණය තප්පරයක් ඉන්න ළමයි අද වයිට් බෝඩ් එක පොඩ්ඩක් ස්ලෝ ළමයි එලෙසම සලකමින් right තෙවන තීරුවේ සිට ඉදිරියට නාමකරණය සිදු කිරීමේදී පෙර සංයෝජනයේ සාධන විට වෙනස් කළ විචල්්‍ය එලෙසම සලකමින් වෙනස් නො විචල්්‍ය තත්ත්වය වෙනස් කරන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට එනකොට අපි p වෙනස් කරා. p p බා කරා q කියන කෙනා වෙනස් කරේ නැහැ. දෙකෙන් තුනට යනකොට කලින් වෙනස් වෙච්ච කෙනා වෙනස් කරන්න බෑ. ඒතර කලින් වෙනස් වුණේ කවුද? p p බා වුණා. එහෙනම් p බා වෙනස් වෙන්නේ නැහැ. right? ඒතර p බා විදිහටම තියාගන්න පුළුවන්. q කියන කෙනාව කලින් එකේදී වෙනස් වුන්නේ නැහැ. q විදිහටමයි හිටියේ. එහෙනම් මෙතෙන්දී q බා කියලා වෙනස් වෙනවා. ඒතර p බාමයි dot q bar කියලා change වෙනවා. පැහැදිලිද? ඔව් ළමයි තුන්වෙනි පේළිය හැදිච්ච විදිය පැහැදිලිද? ළමයි පැහැදිලි නැත්නම් මට පැහැදිලි නෑ කියලා කියන්න. right තරුක කියලා තියෙන්නේ තේරුණා කියලා නේද?
right. ළමයි මාව පැහැදිලිව ඇහෙනව නේද ඔය පැත්තට? right 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 okay. හරි. එතකොට මෙතන ඉඳලා ඉස්සරහට අර නීතියම තමයි තියෙන්නේ. දැන් හතරවෙනි එක්කෙනා ගාවට යනකොට කලින් අවස්ථාවේ වෙනස් වෙච්ච කෙනා වෙනස් කරන්න බෑ. එතකොට කියුබා කියන කෙනා තමයි කලින් අවස්ථාවේ කියුබ් ඉඳලා කියුබා වුණා. දැන් කියුබාම තමයි. ඊළඟට පීබා කියන කෙනා right මෙතනදි සිද්ධ වෙන දේ මම ආයෙසරක් කියන්නම් වැඩියට ලියවිච්ච නිසා කියුබා විදියට චේන්ජ් වුණා ඒක නිසා කියුබා චේන්ජ් කරන්නේ නැහැ කියුබාමයි පීබා කියන කෙනා p විදියට චේන්ජ් කරනවා right එතකොට මෙතනදි වෙනස් වෙන්නේ කවුද පීබා p විදියට වෙනස් වෙනවා right එතකොට ඔන්න ඔය දේවල් ටික ඔයා ඔළුවට දාගන්න ඕන හරි මේක ලියාගමු කාට හරි පැහැදිලි නැත්නම් මට කියන්න ඒතර මම නැවත පැහැදිලි කරන්නම් right ඒවා සුළු දේවල් නමුත් දැනගෙන යන එක වටිනවා जी right පටන් ගන්නකො මේ පැත්තේ මෙන්න මේ කොටස ලියා ගන්න ඕනේ නෑ ළමයි නොතේරුණු කවුරු හරි ඉන්නවා නම් කියන්න මම එතකොට නැවත තේරුම් කරන්නම් මං හිමින් ස්ක්‍රීන් එක උඩට ගන්නවා ළමයි
ළමයි ඉවර නම් කියන්න. ඉවරද ළමයි? ඉවරද ළමයි? ළමයි ඉවරද?
right තාම ලියන කෙනෙක් ඉන්නවද හරි right එතකොට දැන් මෙතනට ළමයි ඒ කියන්නේ මේ එක එක කොටුවට අදාළ වෙන නම කොහොමද අපි අඳුනගන්නේ? කලින් අපි K-map එකේදී එහෙම කරානේ. කොටුවෙන් කොටුව නම් කරානේ. එහෙනම් මේ පළවෙනි කොටුව අපිට ලියන්න පුළුවන් P.Q.R කියලා නේද? PQ කියන එක්කෙනයි R කියන තීරුවයි නේද? දෙවෙනි එක්කෙනා P.Q.R තුන්වෙනි එක්කෙනා P.Q.R හතරවෙනි එක්කෙනා P.Q.R පළවෙනි පේලියේ ඒ ටික ලියපු විදිහ පැහැදිලිද? ඔව් ළමයි පළවෙනි කොටු හතර නාමකරණය වෙච්ච විදිහ පැහැදිලිද? right හරි එමනම් යට එක්කෙනා ලියන්න පුළුවන් P.Q.R bar P.Q.R bar P.Q.R bar P.Q.R right එතන මේකේ අපි එක බිංදු ටික සැලකුවොත් පළවෙනි එක්කෙනාගේ නිරූපණය වෙනවා 1 1 1 දෙවෙනි එක්කෙනාගේ බිංදුව 1 1 මෙයාගේ බිංදුව බිංදුව 1 1 බිංදුව 1 1 1 බිංදුව බිංදුව 1 බිංදුව right මෙතන බිංදුව 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 මෙතන 1 බිංදුව බිංදුව හරි ඔය නාමකරණය තේරුණාද කොහොමද කොටු ටික නම් වුනේ කියන එක පැහැදිලිද ඔව් ළමයි නාමකරණය කරපු විදිහ පැහැදිලිද right හරි ඕක ටක් ගාලා ලියා ගන්න ඊට පස්සේ අපි නාමකරණය කරන එක්සර්සයිසස් කීපයක් කරලා බලමු right හරි මේ මැට්‍රික්ස් එක ඇතුලේ K-map එක ඇතුලේ පිරවිච්ච ටික ටක් ගාලා ලියා ගන්නකො වැඩි වෙලා ගන්න එපා ළමයි මම කරමු අපි
ඉවරද ළමයි? right. හරි. බලමු මේ කට්ටියව කොහොමද ලකුණු කරගන්නේ කියලා. අන්න බලන්න. මෙන්න questions ටික. පහත K-maps නාමකරණය කරන්න. පළවෙනි එක්කෙනා සරල එකක් හම්බෙන්නේ. ඔගොල්ලෝ මේක පොතේ ඇඳලා අදාළ ඒ කියන්නේ තීරු සහ පේලි ටික නම් කරගත්තම ඇති ළමයි මේ කොටු ඇතුලේ පුරවන්න ඕනේ නැහැ. right ඒ කියන්නේ දැන් පළවෙනි ගාන ලිව්වොත් මෙතන C C bar D D bar එහෙම ලිව්වනම් ඇති. right මම මේ හතරක් තියෙන එක්කෙනාගේ පටන් ගන්න කම්බිනේෂන් එක ලියනවා මෙතන. A.B වලින් පටන් ගන්න ඕනේ. හරි. අන්තිමට දීලා තියෙන්නේ 4x4 matrix එකක්. ඉතින් ඒකේ තියෙන්නේ 4 පැති දෙකක් නේ. එක පැත්තක් ලියා ගත්තම ඒ විදිහටම අනිත් පැත්ත ලියලා ඉවර කරන්න පුළුවන්. right හරි. try කරන්න බලන්න. පළවෙනි එක මම ඔයගලන්ට කරලාම තියෙනවා. හතරවෙනි එක්කෙනා පටන් ගන්න a bar dot b bar කියන එක. right කවුද මට මේ වල තියෙන්නේ කවිඳු නේද කවිඳු මොකද්ද මට මේ වල තියෙන්නේ right okay
4:14යි වෙලාව 4:16ට يعني තව විනාඩි 2කින් මම කතා කරනවා දෙවෙනි ගානේ උත්තරේ. right දෙවෙනි එකේ උත්තරේ කොහොමද ළමයි එන්නේ බලන්න හරි විදියට අරගත්තද කියලා මේක විදි දෙකකට ලියන්න පුළුවන් ඒ විදි දෙකම මම මෙතන ලියලා පෙන්නනවා right පළවෙනි විදිය මම රතු පෑනෙන් ලියනවා ඔයගලන්ට එකක් ලියන්න පුළුවන් a.b bar එතකොට a වේ විදිහට තිබ්බා b වෙනස් කරා b bar කියලා ඊට පස්සේ දැනට යනකොට ඒව a bar වෙනවා b bar විදිහටම ඉන්නවා ඊළඟ තැනට යනකොට a bar ඒ විදිහටම ඉන්නවා b වට වෙනස් වෙනවා ඔහොම ලියන්න පුළුවන් ඔය එක විදිහක් එතකොට මෙතෙන්දී දෙවෙනි පියවරේදී අපි කරේ ඒව ඒ විදිහටම තිබ්බා b වෙනස් කරා එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් මේක ලියන්න ඒව වෙනස් කරනවා a bar b ඒ විදිහටම ඉන්නවා එතකොට a bar b ඊළඟ එකට යනකොට a bar කරා ඒක නිසා a bar විදිහටම ඉන්නවා b bar කියලා change වෙනවා right ඊළඟ එකේ b bar තමයි වෙනස් වුනේ ඒක නිසා b bar ඒ විදිහටම ඉන්නවා a bar එක වෙනස් වෙනවා a කියලා right එතකොට මෙතනත් a.b වලින් පටන් අරගෙන යන්න පුළුවන් combination එක. කොබලන්න හරි ගියපු අය? කවුද හරියට අරගත්තේ ඔබ? බොහොම හොඳයි රවිදු. right Nuwanta very good.
හොඳයි. බොහොම හොඳයි. සමෝත් හොඳයි. ජනිදු හොඳයි. right හොඳයි. දියසක් නේද තරුක් වැඩ යල්ලන් තියෙනවා. right. හරි. ඊළඟ එක්කෙනාව මම ලියනවා තව විනාඩි දෙකකින්. බලන්න කොහොමද එන්නේ කියලා. right. ඊළඟ එක පටන් අරගත්තේ x.y bar වලින් තුන්වෙනි එක්කෙනා. ඒක අපිට ලියන්න පුළුවන් එක විදිහක් මෙහෙම. x bar.y bar දෙවෙනි එක්කෙනාගේ. එතකොට x x bar විදිහට අපි වෙනස් කරනවා. ඊළඟට x bar වේ විදිහට තියාගෙන y ව වෙනස් කරනවා x bar.y. ඊළඟට y වේ විදිහට තියාගෙන x bar x බවට පත් කරනවා x.y. right. එතකොට මෙතෙන්දී අපි මුලින් වෙනස් දෙවෙනි එකේදී වෙනස් කරේ x ව x bar කරා y bar විදිහටම තියාගත්තා. ඊට පස්සේ x bar ව තියාගත්ත තුන්වෙනි තැනට යනකොට ඒ විදිහටම y bar y කියලා වෙනස් කරා. ඊළඟට y ව තියාගත්ත හතරවෙනි කොලම් එකට යනකොට ඒ විදිහටම x bar x කියලා වෙනස් කරා. ඔය එක විදිහක්. ආයෙ ලියන්න පුළුවන් x.y bar කියන කෙනාව මට ලියන්න පුළුවන් x.y කියලා දෙවෙනි තීරුවේ. ඒ කියන්නේ y bar ව y විදිහට change කරා. x වෙනස් කරේ නැහැ. y bar ව y විදිහට change කරපු නිසා y ඒ විදිහටම තියෙනවා. x ව වෙනස් කරනවා. x ව x bar කරනවා x bar.y.
දැන් x x bar කරපු නිසා හතරවෙනි එකේදී x bar හැමම ඉන්නවා y වෙනස් වෙනවා y bar කියලා. right කොබලමු හරියයි ජනින්දු රවින්දු දියසක් බොහොම හොඳයි. right very good තරොක් හොඳයි හොඳයි හරි දැන් මට දෙවෙනි උත්තරේ මේ සිරස් අතර තියෙන එක කියන්න බැරි වුණා නේද මේක c සහ c bar විදිහට එන්න පුළුවන් එහෙම නැත්නම් තව කෙනෙකුට ලියන්න පුළුවන් c bar පළවෙනි පේලියට දාලා දෙවෙනි පේලියේ c තියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ right ඔය විදි දෙකෙන් එකක් right කැමති ආකාරයකට ලියන්න පුළුවන් අපි කතා කරපු තියරි එක තමයි හරි විදිහට තියෙන්න ඕනේ මෙතනත් z bar z කියලා ලියන්න පුළුවන් right හරි හතරවෙනි එකනත් මම මේ වෙලාවම කරන්න මම හිතනවා දැන් කට්ටියට වෙලාව ඇති වැඩේ කරගන්න දීපු කියලා හතරවෙනි එක කරන්න වෙලාව ඕනයි ඉන්නවද right හතරවෙනි එක කොහොමද අපි ලියන්නේ a bar b bar වලින් පටන් ගත්තේ එතකොට ඊළඟ එක්කෙනා මට ලියන්න පුළුවන් a.b bar a bar a කරනවා b bar ඒ විදිහටම තියාගන්නවා ඊළඟ එකේදී a ව a විදිහට කියනවා b bar b කියලා වෙනස් කරනවා වෙනස් කරපු b ව හතරවෙනි පේලියේ ඒ විදිහටම තියාගන්නවා a ව a bar කියලා වෙනස් කරනවා right ඔය විදිහට ලියන්න පුළුවන් තව කෙනෙකුට මේක ලියන්න පුළුවන් a bar.b bar කියන කෙනාව a bar a විදිහටම තියලා b bar ව b කියලා change කරන්න පුළුවන් right එතකොට b අකුර අපි change කරේ තියෙන්නේ b bar b කරා a bar a විදිහටම තියාගත්තා එතකොට b අකුර change කරපු නිසා b b විදිහටම ඉන්නවා a bar කියන කෙනා a විදිහට වෙනස් වෙනවා එතකොට a b කියලා අරගන්න පුළුවන් හතරවෙනි පැත්තට යනකොට a භාව a කියලා වෙනස් කරේ a කියන a අකුර a විදිහටම තියෙනවා b අකුර b භා කියලා වෙනස් කරන්න පුළුවන් right b අකුර b භා කියලා change කරන්න පුළුවන් ඔය තිරස් පේලිය දැන් මේ සිරස් අතට ඉන්න CD ලියාගන්නේ කොහොමද? දැන් තිරස් අතට ලියාගත්තයින් පස්සේ සිරස් අතට අර තිරස් අතට තියෙන ටික බලාගෙන ටක් ගාලා කොපි කරගන්නයි තියෙන්නේ. right? අපහසුයක් නැහැ. right? කෙලින්ම එක පේලියක් බලලා ඒ විදිහටම පහළට කොපි කරන්න. A bar B bar ඉන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් C bar D bar. C D bar. CD C bar D right ඒක ලිව්වේ කොහොමද මේ පේලිය දිහා බලාගෙන මේ ටික ලිව්වා හරි පැහැදිලිද කරපු දේවල් ටික අවුලමයි කන්ෆර්ම් කරන්න right හොඳයි බොහොම හොඳයි
හරි. එහෙමනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඊළඟ දවසේ අපි කතා කරනවා කොහොමද K-map එක මාක් කරන්න කියන එක. right? සහ මම පණිවිඩය එවන්නම් physical classes පටන් ගන්න එක සම්බන්ධයෙන්. right? ඉතින් අපි බලමු මොන විදිහටද ක්ලාස් එක සෙටල් කරගන්න කියලා. ටයිම් එකත් මම කන්ෆර්ම් කරන්න. මම හිතන්නේ මම ගිය සතියේ ඔයගලන්ට ටයිම් එකක් ගැන කිව්වා. අර හවස 11 වසර ක්ලාස් එක තියෙන නිසා අපිට පොඩි කාලයක් 2:00 4:00 කියන ටයිම් එකට තමයි ක්ලාස් එකේ යන්න තියෙන්නේ කියන එක. right? ඒකත් පොඩ්ඩක් ඉතින් තියාගන්න. right? ඒක ඔලෙවල් ඉවර වෙච්ච ගමන් 5ට අපිට shift කරගන්න පුළුවන්. right? එතකන් පොඩ්ඩක් අපි ඒ මොමන්ට් එකේ ක්ලාස් එක ගෙනිය ගන්න ඕනේ. හරි? හොඳයි. එහෙනම් ගිහිල්ලා එන්න. අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඊළඟ දවස ගැන මම ඔයගලන්ට පණිවිඩයක් බොහොම ඉක්මනට දෙන්නම්. right? right. ගිහින් එන්න ළමයි එහෙනම් හැමෝටම good night.